අපි අද බැද්දේගම සම්බන්ධ අපේ සටහන ඉදිරියට තවදුරටත් ගෙනියන්නේ. මම හිතනවා අපි පසුගිය සතියේ ආරම්භ කරපු සටහන අපි අවසන් කළා. එතකොට මේ සටහනේ තවත් මාතෘකාවක් තමයි අපිට ගන්න තියෙන්නේ. බැද්දේගම නවකතාවේ කාන්තා චරිත තමයි අපි යොදාගත්තේ පසුගිය සතියේ අපේ සාකච්ඡාව සඳහා. බැද්දේගම නවකතාවේ කාන්තා චරිත ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒකට සටහන ලිවීම සඳහා අවශ්‍ය කරන ආකාරයට සූදානම් කරගන්න. මාතෘකාව අද දවසේ සාකච්ඡාවේ මාතෘකාව ලියා ගනිමු. Recording in progress. අද දවසේ සාකච්ඡාවේ මාතෘකාව ලියා ගන්න. බැද්දේගම කවුරු හරි දෙතුන් දෙනෙක් කැමරාව ඔන් කරගන්න. බැද්දේගම නවකතාවෙහි කතා විකාශනයට හේතු වන අනෙකුත් කාන්තා චරිත බැද්දේගම කතා විකාශනයට හේතු වන අනෙකුත් කාන්තා චරිත. ඔයගොල්ලෝගේ මයික් ඔෆ් කරගන්න පාඩම් පටන් ගන්න තියෙන්නේ. ඒ අනුව අපි අද අපේ සාකච්ඡාවට ගන්නවා බැද්දේගම නවකතාවේ නිරූපණය වන අනෙක් චරිත කීපයක්. උදාහරණයක් හැටියට පුංචි මැනිකා, කරලිනා හාමි, නැන්චෝ හාමි සහ ගමේ පොදු කාන්තාවන් නියෝජනය කරන අංගෝ හාමි වැනි චරිත අපි සාකච්ඡාව සඳහා ගන්නවා. එන අපි පොඩ්ඩක් ලියමු සටහන. කැමරා කීපයක් ඔන් කරගන්න. මට පේන අය පමුදි, නුවංගි, නෙත්මි, රවිස්නා ඒ වගේ කවුරු හරි නැත්නම් ඔයගොල්ලෝ සටහන කොහොමද හදාගත්තේ කියලා මට නිරීක්ෂණය වෙන්නේ නැති නිසා මෙහෙම ලියන්න. බැද්දේගම නවකතාවෙහි නිරූපණය වන ස්ත්‍රී චරිත එම නවකතාවෙහි විකාශනයට
එම නවකතාවෙහි විකාශනයට තුඩු දෙන ආකාරය කැමරා ඔන් කරගන්න කවුරු හරි තුඩු දෙන ආකාරය විමසා බැලීමේදී ඉස්මතු වන ප්‍රධාන කරුණක් ඇත. එනම් ඒ සෑම චරිතයක්ම අසන්තෘප්තිමත් අසතුටුදායක අසන්තෘප්තිමත් අසතුටුදායක අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටීමය. අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටීමය. මෙහි නිරූපිත සෑම කාන්තාවක්ම අකාලයේ මිය යයි. නැතහොත් ජීවත් වීමට හැකියාවක් නොමැතිව අවිනිශ්චිතව ගම හැර යන්නට සිදුවේ. අවිනිශ්චිතව ගම අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. දැන් අපි මෙන්න මේ කරුණු ගත්තොත් ඔබට වටහා ගන්න පුළුවන්. දැන් මේ නවකතාව අපි දන්නවා ඔබ මේ ගැන සඳහන් කරගෙන තියෙන නිසා මේ නවකතාව ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේක දැන් අපි හිතමු මේ තියෙන්නේ බැද්දේගම මාකුරෙන් ලිව්වට මේ තියෙන්නේ ගම. හරිද? එතන මේ බැද්දේගම සංකේතයක් වෙනවා යටත් විජිත ලංකාවේ. නේද? ඒක මතකයිනේ. යටත් විජිත ලංකාවේ ගැමි ජීවිතය. නේද?
යටත් විජිත ලංකාවේ ගැමි ජීවිතය නියෝජනය කරන චරිතයක් තමයි තමයි බැද්දේගම නවකතාවේ තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා එහෙමනම් මේකේ ඉන්න කාන්තා චරිත ගත්තොත්. හරිද? මේ කාන්තා චරිතත් එහෙමනම් බැද්දේගම ඇසුරින් යටත් විජිත සමයේ ජීවත් වුණු ගැමි කාන්තාවන්ගේ ජීවිතය පිළිබඳ අපට තොරතුරු අනාවරණය කරනවා. ඒ අනුව ඔබට වැටහෙනවා ඇති ඔවුන්ගේ ජීවිත හා සම්බන්ධයෙන් ගත්තොත් ඒ ජීවිතවල විශාල වටිනාකමක් ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් තිබුණේ නැහැ. මම දැන් මේ කතා කරන දේවල් ඔයගොල්ලන්ටත් පුළුවන් පොඩියට කෙටියෙන් කරුණු විදිහට ලියා ගන්න. මම නෝට් එක කියන්නම්. නමුත් මේ කතා කරන දේවල් ඔක්කොම නෝට් එකට දෙන්නේ නැහැ. ඒ නිසා මම සමහර කියන දේවල් ඔයගොල්ලෝ පොඩි දාල සටහනක් විදිහට ලියාගත්තොත් ඔයගලට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්න ඉඩ තියෙනවා. හරි? ඒ අනුව මම දැන් කිව්වේ පළවෙනි දේ තමයි මෙම නවකතාවේ නිරූපණය වන මේ චරිත සමකාලීනව යටත් විජිත ලංකාවේ ග්‍රාමීණ ප්‍රදේශවල ජීවත් වුණු කාන්තාවන්ගේ ජීවිතය කොයි වගේ ජීවිතයක්ද ඔවුන්ට උරුම වෙලා තිබ්බේ? ඔවුන් ගෙව්ව ජීවිතයේ ස්වરૂපය මොකක්ද? මෙන්න මේ කරුණු අපිට මේ චරිතාශ්‍රයෙන් උකහා ගන්න, අනුමාන කරන්න, උපකල්පනය කරන්න සහ අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මොකද නවකතාවක චරිතයක් දැන් ඔබ දන්නවා නවකතාවට අපි ගෙනාව නිර්වචනය. නවකතාවක් කියලා කියන්නේ නිශ්චිත කාලවකවානුවකට අයිති, නිශ්චිත ප්‍රදේශයකට අයිති, නිශ්චිත පුද්ගලයෙක් හෝ පුද්ගල කොට්ටාසයක් කේන්ද්‍ර කරගත්ත කල්පිත වෘත්තාන්තයක්. එතකොට අර නිශ්චිත පුද්ගල, නිශ්චිත දේශ, නිශ්චිත කාල කියන කරුණු තුනට යටත් ගත්තොත් බැද්දේගම තියෙන්නේ යටත් විජිත ලංකාව නිශ්චිත කාලය. දකුණු පළාතේ පිටිසරබද ගමක් නිශ්චිත ප්‍රදේශය. නිශ්චිත චරිතය වැනි ගම්වල ජීවත් වුණු චරිත. ඒ අනුව මේ නවකතාවේ තියෙන චරිත පරිකල්පනය කරලා තියෙන්නේ එවකට ජීවත් වුණු සැබෑ චරිතවල ජීවන ස්වරූපේ බලලා. ඒ නිසා අපට හිතන්න පුළුවන් මේ කාලේ ගෙවූ කාන්තාවන්ගේ ජීවිත කොයි වගේ ජීවිතද? අපි සරල උදාහරණයකින් ගත්තොත් අපිට ඔවුන්ගේ ජීවිතය හා සම්බන්ධිත එක පැතිකඩක් නිරූපණය කරන අවස්ථාවක් තමයි ඩිංගිහාමිගේ චරිතය. අපි පොඩි කොටසක් ලියලා ඉමු සටහනේ. පොඩි කොටසක් ලියමු. අලුත් ඡේදයක් වගේ ලිව්වත් කමන්නේ. ලියන්න. මෙම නවකතාවෙහි නිරූපණය වන කාන්තා චරිත යටත් විජිත ලංකාවේ ජීවත් වූ ග්‍රාමීණ ප්‍රදේශවල වාසය කරන සාමාන්‍ය වාසය කළ කියලා දාන්න නේද? වාසය කළ
සාමාන්‍ය පොදු ජනතාවගේ සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිතය සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිතය නිරූපණය කරන්නක් වේ. නිරූපණය කරන්නක් වේ. විශේෂයෙන්ම එම කාලයෙහි ජීවත් වූ විශේෂයෙන්ම එම කාලයෙහි ජීවත් වූ කාන්තාවන්ට ගෙවන්නට සිදු වූයේ කෙබඳු ජීවිතයක්ද යන්න මෙම චරිතවලින් අවබෝධ කරගත හැකි අතර මෙම චරිතවලින් අවබෝධ කරගත හැකි අතර ඔවුන්ට වෙනස් කළ නොහැකි වූ අනිවාර්ය ඉරණමක ගොදුරු බවට ඔවුන් පත් වූ ආකාරය මෙම චරිත මගින් විද්‍යමාන වේ. ඒ වචනේ හරියට ලියන්න විද්‍යාමාන නෙමෙයි හොඳයි විද්‍යමාන වේ. එම චරිත මගින් විද්‍යමාන වේ. හරි. එතකොට දැන් ගොඩ දවසකින් තමයි මම ඔයගලට හිතගෙන කරන්නේ. අපහසුතාවක් නැහැ නේ. නෑ නේද? හරි. එතකොට දැන් අපි මෙහෙම ලියමු. පාලින් එම කාලවකවානුවෙහි ජීවත් වූ කාන්තාවන් මුහුණ දුන්
විවිධ ගැටලු කොහොමද ගැටලු කියලා ලියන්නේ? ගැටලු ගැටලු කාන්තාවන් මුහුණ දුන් විවිධ ගැටලු ඒ චරිත ආශ්‍රය කොටගෙන ඒ චරිත ආශ්‍රය කොටගෙන නිරීක්ෂණය කළ හැකිය. ඒ චරිත ආශ්‍රය කොටගෙන නිරීක්ෂණය කළ හැකිය. කතා විකාශනයේදී මුලින්ම පාඨකයාගේ අවධානයට පාත්‍ර වූ චරිතයක් වන්නේ ඩිංගිහාමිගේ එනම් සිලිඳුගේ භාර්යාවගේ චරිතයයි. සිලිඳුගේ භාර්යාවගේ චරිතයයි. ඇය සජීවීව පාඨකයා ඉදිරියෙහි පෙනී නොසිටියද
ඇයගේ ඉරනම ඉතා තියුණු අයුරින් තියුණු දියණියන් දෙදෙනෙකු බිහි කිරීම යන හේතුව ඇයගේ මරණයට හේතුවන කරුණකි. ඇයගේ මරණයට හේතුවන කරුණකි. ඇය එහිදී මානසිකව හා කායිකව දැඩි පීඩාවකට බඳුන් වෙයි. දැඩි පීඩාවකට බඳුන් වෙයි. දරු ප්‍රසූතිය වැනි වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීමෙන් පසුව ඇය ලක්වන මේ ඉරනම ඇයගේ ජීවිතය පිළිබඳ සානුකම්පිත හැඟුම් මතු කරන්නකි. කතුවරයා එය සාමාන්‍ය සිදුවීමක් ලෙස නොව විශේෂ සිදුවීමක් ලෙස
දක්වා තිබුණේ නම් මෙය හුදෙක් ඩිංගිහාමිගේ ඉරණම ලෙස සිටිය හැකි. ඩිංගිහාමිගේ ඉරණම ලෙස සිටිය හැකි. වෙන පාටකින් එහෙත් කතුවරයා මෙම සිදුවීම එවැනි විශේෂ සිදුවීමක් ලෙස දක්වා නැත. විශේෂ සිදුවීමක් ලෙස දක්වා නැත. එය සාමාන්‍ය සිදුවීමක් ලෙස දැක්වීමෙන් පැහැදිලි වන්නේ සාමාන්‍ය සිදුවීමක් ලෙස දැක්වීමෙන් පැහැදිලි වන්නේ මෙවැනි අවස්ථාවලදී එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට එවැනි ගම්වල ජීවත් වූ ඕනෑම කාන්තාවකට සාමාන්‍ය තත්ත්වයක් විය හැකි බවයි. සාමාන්‍ය තත්ත්වයක් විය හැකි බවයි. මං හිතන්නේ ඔයගලට මං අදහස් කළ දේ වැටහෙන්න ඇති. දැන් මේකයි මං කියන්නේ. දැන් එවැනි සිදුවීම් ඊටාම කලාතුරකින් සිදුවෙන ඒවා නම් ඒක බොහොම විශේෂ සිද්ධියක් හැටියට දක්වනවා. හැබැයි අපි නිකන් නවකතාව කියවගෙන යනකොට අපිට පේන්නේ ඒක නිකන් මේ දෛනිකව සිද්ධ වීගෙන යන තවත් ක්‍රියාවලියක් විදියට විතරයි. ඔයගොල්ලෝ නවකතාව කියවලා බලන්න මේ කොටස. දැන් මේව දරුවෝ දෙන්නෙක් ඉපදුනා, මේ විදියට ගැහුවා, මේ විදියට අසාධ්‍ය වුණා, මේ විදියට බේරගත්තා, මේ විදියට මැරලා ගියා. බොහොම සාමාන්‍යයි. ඒතර ඒක සාමාන්‍ය දෙයක් විදියට
කතුවරයා දක්වන්නේ ඇයි විශේෂ දෙයක් විදිහට දක්වන්නේ නැතුව? ඒක එවැනි ගම්වල සාමාන්‍ය කාන්තාවකගේ දෛනික ඉරණමක කොටසක් හැටියට තිබෙන්න ඇති ලක්ෂණයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. පැහැදිලි නේද ඒක? ඒ කොටස පැහැදිලිද කියලා කියන්නේ කවුරු හරි? පැහැදිලි සර්. හරි. මම එකෙන් අදහස් කළේ ඩිංගිහාමි හුදෙක් සිලිඳුගේ භාර්යාව පමණක් නෙමෙයි ඇය එවැනි ඉරණමකට බඳුන් වන ග්‍රාමීණ කාන්තාවන් පිළිබඳ සංකේතයක් කියන එක. පැහැදිලි නේද? හුදෙක් ඩිංගිහාමි සිලිඳුගේ භාර්යාව පමණක් නෙමෙයි මේ කාලවකවානුවේ මෙවැනි ඉරණමකට බඳුන් වෙන ග්‍රාමීණ කාන්තාවන් පිළිබඳ සංකේතයක්. ඒකයි මම අදහස් කළේ. හරි? අන්න ඔයගලට දැන් මේ බෝඩ් එකත් සුදු පාටට පෙනිලා මම ඇඳගෙන හිටිය ටී-ෂර්ට් එකත් සුදු පාටට පෙනිලා මාවත් සුදු පාටට පේනකොට ඔයගලට නිකන් බෝඩ් එකයි මාවයි හොයාගන්න බෑ නිකන් කැස්පර් වගේ පේනවා කියලා හිතලා මම ඒක මාරු කරගත්තා. හරි. දැන් මම හිතන්නේ පේනවා. අපි පාලෙන් ලියමු. ඡේදයක් ලියන්න. නවකතාවෙහි කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන චරිතයක් ලෙස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන චරිතයක් ලෙස කර්ලිනාගේ චරිතයද දැක්විය හැකිය. ඇය සිලිඳුගේ සොයුරිය වන අතර සැමියා මියගිය වැන්දඹු කාන්තාවක් වූවාය. සැමියා මියගිය වැන්දඹු කාන්තාවක් වූවාය.
අපි අවසානට ලියාගත්ත කොටස කියන්න තරින්දි. ඇය සිරිඳුගේ සොයුරිය වන අතර සැමියා මියගිය වැන්දඹු කාන්තාවක් වූවාය. ඇයගේ චරිතය ගැමි සංස්කෘතිය පිළිබඳ වැදගත් තොරතුරු ගැමි සංස්කෘතිය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට තුඩු දෙන චරිතයකි. අනාවරණය කර ගැනීමට තුඩු දෙන චරිතයකි. කතුවරයා විස්තර කරන ආකාරයට කර්ලිනා හාමි ගමේ කතන්දරකාරිය වූවාය. හැන්දෑවේ ගම්වාසීහු කතන්දර ඇසීමට ඇය සමීපයට ආවෝය. කතන්දර හා නැලවිලි ගී ගැයීමෙන් ඇය ගමේ ගැමි සංස්කෘතියෙහි වැදගත් අංගයක් වූවාය.
එතකොට දැන් අපි ඔය බැද්දේගම හොඳට මේක හිතට ගන්න. බැද්දේගම නවකතාවේ යටත් විජිත ගමක යථාර්ථය එහෙම නැත්නම් සැබෑ ස්වરૂපය නිරූපණය වෙනවයි කියලා කියද්දී ඔවුන් විඳින අර දුක් පීඩා ආදිය ගැන කියනවා වගේම මෙන්න මෙවැනි චරිත කෙරෙහි ප්‍රශ්නයට උචිත ආකාරයෙන් අවධානය දීම ඉතා වැදගත්. මොකද අර ජන කතා සහ නැලවිලි කවි කියලා කියන්නේ ජනශ්‍රුතිය. ජනශ්‍රුතිය කියලා කියන්නේ කාලෙන් කාලෙට කටින් කට පැතිරගෙන එන කවි කතා ආදී ජන ඥාන සම්භාරය. මිනිස්සු දැනගෙන සිටින කටින් කට එන ජන කතා ජන කවි ආදිය තමයි අපි කියන්නේ ජනශ්‍රුතිය කියලා. ඒතර ජනශ්‍රුතිය කියලා කියන්නේ වැඩිහිටි පරම්පරාව මගින් ඊළඟ පරම්පරාව වෙත දායාද කරනු ලබන සංස්කෘතිය. අන්න ඒ සංස්කෘතික කාර්යභාරය මෙවැනි පිටිසරබද ගම්වල පවා සිදු වූ බවට කර්ලිනාහාමි සාක්ෂියක්. ඒක තමයි ඔබට මෙතන තියෙන වැදගත් කරුණ. අපි දන්නවා වර්තමානයේදීත් නම් මේවා ගොඩක් අඩුයි. දැන් අපි පොඩි කාලේ සමහර විට අපි ගොඩක් කතන්දර අහලා තියෙනවා. ඉස්සර ගම්වල හිටියා ඒවට ප්‍රසිද්ධ අය. තාත්තලා අම්මලාත් සාමාන්‍යයෙන් හවස 6 7 8 වගේ කාලෙදී කතන්දර කියා දෙනවා. මොකද අපි පොඩි කාලේ රූපවාහිනී හිම තිබුණෙත් නැන්නේ. ඉස්සෙල්ලාම රූපවාහිනී ආවෙත් 1984 වගේ මට මතකයි. එතකොට ඒවා ආවත් සාමාන්‍යයෙන් ගම්වලට ආවේ ගොඩාක්. දැන් අපේ ගෙදරට එහෙම රූපවාහිනියක් ආවේ මම උසස් පෙළත් කරන උසස් පෙළෙත් අවසාන කාලේ වගේ. ඒකෙදි ලොකු වාසනාවක් කියලා දැන් මට හිතෙනවා සමහර ළමයින්ගේ ඉරණම දැක්කාම. එතකොට ඒ කාලවකවානුවේ අර කාලය ගෙවා ගන්න ගැමියෝ පාවිච්චි කරපු එක විදියක් තමයි අර කතන්දර සංස්කෘතිය. එතෙන්දි විශාල වැදගත් දෙයක් සිදු වුණා. ඒ සිදු විශාල වැදගත් දේ තමයි ඒ කතන්දර සමග ඒවා අසන දරුවන්ගේ පරිකල්පනයේ වර්ධනය වුණා. ඒවා අහන ළමයින්ගේ කල්පනා ශක්තිය පුබුදු වුණා. මම ඒක නිකන් අතිරේක දෙයක් විදිහට කිව්වේ. ඔයගලන්ට ඔය රචනා මාතෘකාවලට එහෙම යනකොට අපි දැන් රචනාවලට ප්‍රවේශ වෙනවානේ මේ ඉදිරි කාලෙදී. හරි? ඒ අනුව ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් ඊටාම වැදගත් දෙයක් තමයි කර්ලිනාහාමි මේ ගම තුල ඉදිරිපත් කළ භූමිකාව. අපි දැක්කා කතෝරයා විස්තර කරද්දී කියනවා මේක මේ කියන්නේ සිලින්දුගේ දූලා දෙන්නට විතරක් නෙමෙයි. ගමේ අය එයාගේ ගෙදරට ආව කතන්දර අහන්න. බට සංස්කෘතිය ගැන හිතන්න පුළුවන්. දැන් රූපවාහිනිය තියෙන කාලේ රූපවාහිනිය ගමේ ගෙවල් එකක වගේ තියදී ඒ ගෙදරට ගියා කතා බලන්න. ගිහලා බිම පැදුරු වෙලාගෙන හුළු අතුපත්තු කරගෙන බැලුවා. හුළු අතුපත්තු කරගෙන බැලුවේ නැහැ. හුළු අතුපත්තු කරගෙන ආපහු ගෙදර ආවා.
එතන මේක රූපවාහිනියට කලින් ගුවන් විදුලියට කලින් ගම තුල මේක ක්‍රියාත්මක වුණා. ඒ අවශ්‍යතාව තමයි ගුවන් විදුලි රූපවාහිනිය මගින් වෙනත් ආකාරයකට පිරිහුවේ. ඒ අවකාශයේ පුරවනකොට අර කතන්දරයේ තිබිච්ච ගුණාත්මක භාවය අලුත් තාක්ෂණික මෙවලමත් එක්ක එකතු වුණේ නැහැ. ඒ නිසා ඔබට ඔන්න හොඳ විශ්ලේෂණයට අවස්ථාවක් තමයි කරලිනාගේ චරිතය. ඒ වගේ චරිත ඒ කාලේ හිටිය ඔය විමල රත්න කුමාරගමගේ කවි පන්තියක් තියෙන්නේ කනවුන්දෑ කියලා. ඒක නිකන් පේලියක් මං කියන්නම්. ඇය හොඳ කතා කවිසි පද දන්නේ ඒවා රසට පැය ගණනක් පවසන්නේ අපගේ විහිළු ගැන වෙනසක් නොතකන්නේ කන උන්දෑ අපේ මිතුරිය ඌ වී උන්නේ ඇය ආවෙලාවට අප ගෙදරට දොරට ලොකු සතුටක් ය පොඩි දරුවන් වන අපට ඒ අන්න අර සංස්කෘතිය ගෙදරින් ගෙදරට අරගෙන ගිය චරිතය. මං කියන්නේ අපේ කරලිනා හාමිගේ චරිතයත් මෙන්න මෙවැනි චරිතයක් කියන එකයි ඔබ අවබෝධ කරගත යුතු වන්නේ. අපි ලියමු. ලියන්න. ඇය ගමෙහි සංස්කෘතික වශයෙන් වැදගත් චරිතයක් වූවාසේම පුංචි මැනිකා හා සිලිඳු සම්බන්ධයෙන් හින්නිහාමි සම්බන්ධයෙන් සිය වගකීම් මැනවින් ඉටු කළ තැනැත්තියක ලෙස නිරූපණය වී ඇත. ඉටු කළ තැනැත්තියක ලෙස නිරූපණය කර ඇත. ඉටු කළ තැනැත්තියක ලෙස නිරූපණය කර ඇත. ගම්වැසි කාන්තාවන්ගේ
නින්දාවට අපහාසයට බඳුන් වෙමින් උවද නින්දාවට අපහාසයට බඳුන් වෙමින් වුවද ඇය එම වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම අගය කළ යුතුය. සිලිඳුගේ පවුල ගැටලුවලට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ඇය ඒවාට මැදිහත් වන්නේ පරිණත කාන්තාවක ලෙසය. පරිණත කාන්තාවක ලෙසය. පරිණත කාන්තාවක ලෙසය. බබුන් පුංචි මැණිකා පිළිබඳ ගෙන යෝජනාවට සිලිඳු දැඩි ලෙස විරුද්ධ වෙයි. එම ප්‍රශ්නය විසඳෙන්නේ කර්ලිනා හාමිගේ මැදිහත් වීමෙනි.
උද්ෘතයක් ලියන්න. උඹට පිස්සුදයි අයියා ඉන්නවා නම් කාමරේ කාට ගිහලා අහලා එන්න. උඹට පිස්සුදයි මේ ළමයා දැන් ලොකු ගෑණියෙක්. ඈ දීක දෙන්න දැන් සුදුසු කාලේ. ඈ දීගයක දෙන්න දැන් සුදුසු කාලේ. තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඈ දරුවෙක් මල්ලෙක් නැතුව නිකම්ම මැරිලා යන්නද? තිත්තුණක් බබුන්ට ගෙයක් හදාගන්න මෙතන ඕන තරම් ඉඩ තියෙන්නේ. මේ කමාවහලා මේ අයුරින් කර්ලිනාහාමි මැදිහත් වූ විට මේ අයුරින් කර්ලිනාහාමි මැදිහත් වූ විට සිලිඳු නිහඬව කරබා ගන්නේ එවැනි තීරණ ගැනීම කෙරෙහි ඈ තුළ පවතින හැකියාවට ගරු කරන්නාක් මෙනි. හින්නිහාමිගේ විවාහ යෝජනාව සම්බන්ධයෙන්ද ඇය ඍජු මැදිහත් වීමක් කරයි. ඇය එවැනි අවස්ථාවලදී
ප්‍රායෝගිකව ජීවිතයට මුහුණ දීමට උත්සාහ දරන බව ඇගේ මෙවැනි හැසිරීම් වලින් පැහැදිලි වේ. බලපුලුවන්කාරයොත් එක්ක පොරට යන මිනිහා මෝඩෙක්. බලපුලුවන්කාරයොත් එක්ක පොරට යන මිනිහා මෝඩෙක්. අයි හොඳයි. මේ ගමේ වෙන කවුද ඉන්නේ මේ ළමයා දෙන්න? මේ ගමේ වෙන කවුද ඉන්නේ මේ ළමයා දෙන්න? සිලිඳු දැඩි ලෙස පහලින් සිලිඳු දැඩි ලෙස අසනීප වූ අවස්ථාවේදී ඇය ක්‍රියා කළේද ඊට මුහුණ දීමට උචිත ආකාරයෙනි. ඊට මුහුණ දීමට උචිත ආකාරයෙනි. ඒ අනුව කර්ලිනාගේ චරිතය නවකතාවේ විකාශයට හේතු වන වැදගත් චරිතයක් ලෙස සිටිය හැකිය.
කලින් මේ අවධියෙහි ගමෙහි ජීවත් වූ ගම් මුලාදෑනියාගේ බිරිඳද ගම්වැසියන් සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියා කරයි. ඇය ගමේ කාන්තාවන්ට නින්දා අපහාස කරන ආකාරයද ඔවුන් ණය උගුලක හසු කරගෙන පීඩාවට පත්කරවන ආකාරයද ඇගේ චරිත ඇසුරින් හඳුනාගත හැකිය. ඇගේ චරිතය නේද? ඇගේ චරිතය ඇසුරින් හඳුනාගත හැකිය. ඇය ගම්මැසි කාන්තාවන් කෙරෙහි
ඵලය පතුරවාගෙන සිටියේ ණය නිසාය. උඹලා නම් hina වෙයි පොඩි නෝනෝ. උද්ෘතයක්. උඹලා නම් hina වෙයි පොඩි නෝනෝ. හොඳයි. එයා උඹේ මිනිහට ගිය අවුරුද්දේ කුරක්කන් කුරුණි 20ක් දුන්නේ නැද්ද? සිලිඳු මේ ඊයේ ආයෙමත් ඉල්ලන්න ආවා. අර අංගවාමි තිත්තුණක් කියන්නේ. මෙවැනි ප්‍රකාශ මගින් අවසාන ලියපු කොටස කියන්න. අවසාන ලියපු කොටස. මෙවැනි ප්‍රකාශ මගින් ඇය ආධිපත්‍ය තහවුරු කරගනි. ඇයගේ ආකල්පය තවදුරටත් ප්‍රකාශ වන අවස්ථාවක් ලෙස තවදුරටත් ප්‍රකාශ වන අවස්ථාවක් ලෙස බබුන් පුංචි මැණිකා පිළිබඳ අදහස ප්‍රකාශ කළ අවස්ථාවේදී ද දැකිය හැකියි.
මේ උද්ෘතයක් ඒකටම ලිව්වට කමන්නේ තනි පොඩි වාක්‍යයක්. මේක මහ කාලකන්ණි ගමක්. මේක මහ කාලකන්ණි ගමක්. කමාවන්න පහලින් ආයිත් උද්දෘත දාලා ලියන්න. මේවා අර මම ගොඩක් වෙලාවට දෙන්නේ ඔයගලට මේ නැන්චෝහාමි ගැන වෙනම කොටසක් එයි කියන අදහසින් නෙමෙයි. අර භාෂා භාවිතයේ අවස්ථා නිරූපණය වගේ දේවල් වලට මේවා උදාහරණ වශයෙන් ගන්න පුළුවන් නිසා. එතකොට මේ වැද්දන්ව අපේ ගෙදරට ගෙන්න ගන්නයි උඹ හදන්නේ. උද්දෘතයක්. එතකොට මේ වැද්දන්ව අපේ ගෙදරට ගෙන්න ගන්නයි උඹ හදන්නේ. කොහේවත් නැති පරට්ටියෙකුට මට කියලා නංගී කියව ගන්න. හරි වටිනා ගෑණියෙක්නේ තෝරගත්තේ. වැද්දි පරට්ටි වැද්දි පරට්ටි දෙමල්ලුන් ගෙදරට ගන්න. ආරච්චිලාලගේ ගෑණී දරුවෝයි ආරච්චිලාලගේ ගෑණී දරුවෝයි රොඩීන්ට කොටීන්ට හිවලුන්ට දුන්නයි කියලා
රටේ මිනිස්සුන්ට hina වෙන්න යස වැඩේ. රටේ මිනිස්සුන්ට hina වෙන්න යස වැඩේ. මෙවැනි ප්‍රකාශ මගින් ඇයගේ චරිත ලක්ෂණ හඳුනාගත හැකි වෙයි. ඇයගේ චරිත ලක්ෂණ හඳුනාගත හැකි වෙයි. හඳුනාගත හැකි වෙයි. පාලින් අංගොහාමි වැනි චරිත ගත්තද මේ කාන්තාවන් ජීවිතයේ බරපතල ඛේදවාචකයන්ට ජීවිතයේ බරපතල ඛේදවාචකයන්ට මුහුණදී සිටිමින් එම ප්‍රචණ්ඩ ස්වරූපය දුෂ්ට හා නපුරු බව ප්‍රකාශයට පත්වන අයුරින් කටයුතු කරන බව පෙනී යයි. කටයුතු කරන බව පෙනී යයි. ඔවුන්ගේ දරුවන් මිය යාම සැමියන් විසින් නොසලකනු ලැබීම දිගින් දිගටම විපත්වලට මුහුණ දීමට සිදුවීම ඔවුන්ගේ මෙවැනි හැසිරීම් වලට ඔවුන්ගේ
මෙවැනි හැසිරීම් වලට හේතුවක් වූයේ යැයි සිතිය හැකි හේතුවක් වූයේ යැයි සිතිය හැකි මේ අයුරින් විමසන විට පැද්දේගම නවකතාවෙහි නිරූපිත කාන්තා චරිත එම කාලවකවානුවෙහි ජීවත් වූ කාන්තා චරිතවල ඉරනම සංකේතවත් කරන චරිත ලෙස නිගමනය කළ හැකිය. අපි එතනින් ඒ සටහන අපට අවසන් කරන්න පුළුවන්. අපිට එතකොට ප්‍රධාන සටහන් විදියට ගත්තොත් ඊළඟට තියෙන්නේ බබෙහාමි ආරච්චි ප්‍රනාන්දු බබුන් කියන චරිත පිළිබඳ විස්තරයකට ඒක අපිට එක දවසකින් අවසන් කරන්න පුළුවන් වෙයි. එතකොට අපි ළඟ දැන් ඕගොල්ලෝ පාඩම් මගහැරිච්ච අය ඉන්නවා නම් කවුරු හරි අපි දැන් මෙන්න මේවා තමයි බැද්දේගම සම්බන්ධයෙන් කරලා තියෙන්නේ. පළවෙනි එක අපි බැද්දේගම පරිච්ඡේද 10ම ඉතාම සමීප කියවීමකට ලක් කරමින් ඒ පරිච්ඡේද 10 සමාලෝචනය කළා. ඒ පරිච්ඡේද 10 සමාලෝචනය කරමින් ඒ පරිච්ඡේදයේ සිදුවන වැදගත් සිදුවීම් මොනවද? චරිත මොනවද? ඒවා අඳුරලා දෙන්නේ මොනවද? මේකෙන් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරමින් අපි මතුපිට තලයෙන් නවකතාව අවසානයේ දක්වාම සාකච්ඡා කළා. ඒකට මම ඔබට නිබන්ධයක් සකස් කරලා දීලා තියෙනවා. පරිච්ඡේද 10ම සමාලෝචනය කරපු. ඊළඟට අපි ඒකේ උද්දෘත පාඨ ආදී පිළිබඳවත් විශාල සාකච්ඡා 5ක් විතර වගේ කළා රාත්‍රී කාලයන්හි. ඔබ සීල දිනාට ආරාධනා කළා. ඒ වයින් නැතම් දේවල් මම වීඩියෝ ක්ලාස් විදියට එමත් දාලා තියෙනවා. ඊළඟට අපි පටන් ගත්ත මේකේ ප්‍රධාන සටහන් ලියන්න. එහෙම පටන් ගත්ත සටහන් වලින් අපි සිලිඳු පිළිබඳව සටහනකට ආවා. පුංචි මණිකා පිළිබඳ සටහනකට ආවා. ඒ තමයි ප්‍රධාන චරිත දෙක මේක ඇස්සේ තියෙන්නේ. අපි අර කාන්තා චරිත කියලා ගත්තත් එක්ක අපි ප්‍රධාන වශයෙන් ඒකටම ඈඳලා අනිකුත් චරිත පිළිබඳවත් අපේ සාකච්ඡාව අපි අවසන් කළා. හින්නිහාමි පිළිබඳව කෙටි සමාලෝචනයක් ඔබට දීමට අවශ්‍යයි. ඒක අපි ඊළඟ සතියේ වගේ පොඩි කොටසක් ඒක තියෙන්නේ. ඒකත් අපි සම්පූර්ණ කරගනිමු. පොඩි කොටසක් ඒක දීර්ඝ සටහනක් නෙමෙයි. නමුත්
ඇය සැලකිය යුතු චරිතයක් මේ නවකතාව තුළ. ඒ නිසා මම ඇගේ චරිතය ඔය බබේ කවුද ඩිංගිහාමි, කර්ලිනා, නැන්චෝ, අංගොහාමි වැනි චරිත අතරට ගෙනාවේ නැහැ. ඒක අපි ඊට වඩා වටිනාකමක් දිය යුතු චරිතයක් නිසා. ඊළඟට අපි ප්‍රනාන්දු ආරච්චි බබේහාමි වගේ චරිත ගැන කතා කළා. රටේ මහත්තයා නඩුකාරයා වගේ අය ගැන යම් කතාවක් කරපුවාම අපිට මේ සටහන කම්ප්ලීට් වෙනවා. ඒ කියන්නේ අපි මේ මාසයේදී 2022 අය බැද්දේගම නවකතාව අවසන් කරනවා. ඒ අනුව 2022 අය ගත්තොත් ඔයගොල්ලෝ ගොඩක් වැඩ කරලා තියෙනවා දැන්. අපි ආපහු ඒව මතක් කරගමු. ඉදිරි කාලෙදී ප්‍රශ්න 3කට විතර අවශ්‍ය සම්පූර්ණ දේවල් ඉවර කර ප්‍රශ්න 4යිනේ අපි ලියන්න ඕනේ. අවසන් කරලා තියෙනවා හරියට බැලුවොත්. නමුත් සමහර වෙලාවට මේ ක්‍රම වේදයත් එක්ක යම් ගැටලු ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒවා අපි ඉදිරියේදී විසඳ ගනිමු. එහෙමනම් මම හිතනවා අද දවසේ අපි සාකච්ඡාව අවසන් කරනවා. සටහනේ මොනවා හරි ගැටලු තිබුණොත් ඔබට ඒවා විමසීමට පුළුවන්. උද්දෘත වශයෙන් විශාල ප්‍රමාණයක් අද ගත්තේ නැහැ. හේතුව උද්දෘත අපිට තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට පාඩම් කරන්න. තව ඉස්සරහට උද්දෘත කීපයක් එන්න තියෙනවා. විශේෂයෙන් රටේ මහත්තයාගේ, නඩුකාරයාගේ, ඊළඟට අපේ ප්‍රනාන්දුගේ, ආරච්චිගේ සංවාද කීපයක් අපට එන්න තියෙනවා. තව 5ක් විතර වගේ. ඉතින් අපි මේක සම්පූර්ණ අවසන් කරන්න පුළුවන් අපිට පාඩම් කළ යුතු කොටස්. එhmenan ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.